හරි. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ පන්ති ආරම්භ කරන්න සූදානම්ෙන් හිටියා. නමුත් ඒ සින්දුවට තියෙන ලෝභකම නිසා මම ඒ සින්දුව ඔයාටත් අහන්න සැලැස්සුවා. මොකද එවැනි සින්දු අපි කොතරම් අහුවත් අපේ ජීවිතය තුළ කිසිදාක නොමරන සදා අනුස්මරණීය ගීත. ඒ නිසා එවැනි ගීත තුල අපට ලියන්න පුළුවන් ਵਿਚාරයන් නේද? මම දන්නේ ඔබ සිංහල භාෂාව වගේම සිංහල ਵਿਚාරයන් ලියනවා නම් මම හිතන්නේ අර දීපු සින්දු දෙකම නේද? ඒ සින්දු දෙකම ඔබේ ਵਿਚාරයන්ට ලක් කරන්නට පුළුවන් පිටු ගණන් ਵਿਚාර ලියන්න පුළුවන් ඉතා ලස්සන සහ ලයාන්විත ගීත. ඉතින් මම හිතන්නේ අපි ඔබට විද්‍යාව කියා දෙනවාසේම මාගේ දර්ශනය නම් සමබල පෞරුෂයක් සඳහා විද්‍යාවත් සෞන්දර්යත් කියන මේ දෙකම ඔබ සතු විය යුතුයි. එසේ නොවන්නේ නම් අපි සමබර පුද්ගලයන් නොවේ කියන අරමුණයි මගේ තියෙන විශ්වාසය. මොකද හේතුව පාසල තුලින් බලාපොරොත්තු වෙන සුබග දරුවා සෞන්දර්ය සහ අධ්‍යාපනය කියන දෙකම පරිපූර්ණ වෙච්ච දරුවෝ. හරිද? ඉතින් පුතේ නම් අපි එනවා අපේ සෞන්දර්යයෙන් ඈත් වෙච්ච අපේ ලෝකය වෙත. ඒ කියන්නේ මොකක්ද? පරිසර දූෂණය කියන තේමාවට. මම හිතන්නේ අපි පසුගිය ඉරිදාවේ පොඩි කණුවක් පොල්ලක් එහෙමත් නැත්නම් පොඩි අනපේක්ෂිත සිදුවීමක් වුණා. මොකද හේතුව අපි සෙනසුරාදා දිනේ පොඩි ගමනක් ගියා. පොඩි ගමනක් කියලා කියන්නේ මගේම වැඩිමහල් සොයුරියගේ ගෙදර කුරුණෑගල. ඉතින් ගියාට පස්සේ අපේ පවුලේ උදවිය එකතු වෙන්නේ ඒ වගේ දවසක විතරයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අලුත් අවුරුද්ද සහ ඊට පස්සේ. ඉතින් පවුලේ සහෝදර සහෝදරියෝ මගේ පවුලේ මගේ අක්කලා 4 දෙනාත් එකට එකතු වෙලා හිටපු අවස්ථාවේ වුන් නැවතත් ඉල්ලීම් කළා උදේට පන්තිය චුට්ටක් කරලා දාන්න එහෙම කියලා. ඉතින් ඒ නිසා වෙන්න මට සිදු වුණා ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්නට. ඒ හින්දා අපි පෙර කුඩා කාලේ එකතු වුණාseම අපි අපේ මගේ සහෝදරයන් එක්ක සම්බන්ධ වෙලා පොඩ්ඩක් විනෝද වුණා. හරි. ඉතින් ඒ නිසා ඔබට පොඩි විවේකයක් දෙන්නට හිතුවා. ඒ හින්දා මම අද දවසේ ඔයාට දැම්මා ගෲප් එකට පොඩි මැසේජ් එකක්. අපේ ඉදිරි දින 3 පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ දැනුම් දීලා. හෙට උදේ 5 ඉඳන් 7 වෙනකනුත් තියෙනවා. ඒ වගේම ආයෙත් මම ඔයාට දැම්මා බ්‍රහස්පතින්දා ආයෙත් වෙලාව 5 ඉඳන් 6:00 වෙනකන්ද 4:00 ඉඳන් 6 වෙනකන්ද මට මතක නැහැ. ඉතින් අන්නේ දින දෙකත් ඔබ සම්බන්ධ වෙන්න. මොකද මේ අපේ මේ තේමාව චුට්ටක් අමුතු තේමාව. වෙලාවකට අපි අපේ භාෂාවෙන් කියනවා නම් අපි හරි බෝරින් නේද? අපට ටිකක් රුචි නැති තේමාවක්. අර එකිනෙකට එකම ගලාගෙන යන කරුණු රාශියක් තියෙනවා. මම හිතනවා මම ඒක ඔබට පැහැදිලි කරගෙන යනකොට ඔබට තේරුම් යාවි. ඉතින් කොහොම නමුත් මෙයාගෙන් අපේ විභාගෙදී අහන ප්‍රමාණයත් එන්න වැඩි කරමින් තියෙනවා. මොකද මේක පරිසරයට දක්වන බලපෑම වැඩි නිසා. හරි. උදේ අපි අවසානයේ කතා කරමින් හිටියා කාර්මික ශාස්ත්‍රය තුල අපි කරන්නා වූ මෙන්න මේ අපේ පරිසරයට ඉවත් කරන්නා වූ ද්‍රව්‍යයන් පිළිබඳව. ඉතින් ඒ නිසා අපි එනවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගැන කතා කරන්නට. පුතේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කියලා අපි කතා කරන්නේ මේ න්‍යෂ්ටික බලාගාරවලින් එහෙමත් නැත්නම් න්‍යෂ්ටික ඉන්ධන සකසන ස්ථානවලින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියක හා න්‍යෂ්ටික අවි කර්මාන්ත ශාලා තුලින් ඉවතලන විකරණශීලී හා අධිදූලක සහිත ද්‍රව්‍ය අපි කියනවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය කියලා. ඉතින් මෙන්න මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය
භාවිතයට ගන්න අපි හැමෝම නෙමෙයි. මේක ලෝකයේ සීමා සහිත ජන කොට්ටාශයක් විසින් අපි කතා කරන ධනවත් පන්ති එහෙම නැත්නම් ලෝකයේ මහා බලවතුන් යයි අපි ප්‍රසිද්ධියටපත් රටවල් තමයි මෙන්න මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිකුත් කරන්නේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටික අවිනිෂ්පාදනය, ඒ වගේම න්‍යෂ්ටික ඉන්ධන සකස් කරන ස්ථාන, ඒ වගේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවන ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය අපි කියනවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය කියලා. මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය විදියට අපි භාවිතා කරන ප්‍රධානම න්‍යෂ්ටික අපද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි යුරේනියම් සහ ප්ලූටෝනියම්. යුරේනියම් අපි සංකේතවත් කරන්නේ capital U simple R. ප්ලූටෝනියම් අපි සංකේතවත් කරන්නේ capital P simple T. හරිද? right. ඒත් එක්කම පුතේ මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය අපි කොහෙද බැහැර කරන්නේ? මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිකන් අපි අර කුණු විසි කරනවා වගේ අපිට පුළුවනිද මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය අපේ ගෙවත්තෙන් එළියට බැහැර කරන්න? බෑ. ඒකට හේතුව මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය විකිරණශීලී රේඩියෝ ඇක්ටිව්. ආන්ගේ විකිරණශීලීතාවය නිසා ඔබට මතකයි නේද? ඔව් අපේ චර්නෝබිල් කියන බලාගාරය න්‍යෂ්ටික බලාගාරය පිපිරුව ජපානයේ. එතකොට මේ චර්නෝබිල් බලාගාරය පුපුරනවත් එක්කම මේක න්‍යෂ්ටික බලාගාරයක්. ඒ ආශ්‍රිතව හිටපු බොහෝ මිනිස්සුන්ට ඔවුන් තවමත් අංග විකල තත්ත්වයෙන් එනවා නේද? ඉතින් මෙන්න මේ වගේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිසා විවිධ වූ ආපදා අපේ මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. මේ නිසා පුතේ මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය අපි බැහැර කරන්න ඕන. බලන්න ඒ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන්න මුහුද වෙත ගේනවා මේවා. බලන්න මෙතනවා දැක්කට මේ ලොකු මෙතන තියෙනවා ලොකු 10 wheel නෙමෙයි. මේවා නිකන් 20 wheel වගේ. විශාල රෝද සහිත මේ ප්‍රවාහන යාපු මේ මෝටර රට පුතේ මේවායි මෙච්චර ලොකුවට ගෙනාවාට ඇත්තටම මෙච්චරක වගේ බැරල් එකක් තියෙනවා. ඔය වගේ මෙන්න මේ මම අර ඉස්සෙල්ල පෙන්නුවේ බැරල් තොගයක් අන්න. එයින් එක්ක බැරල් එකයි බැරල් දෙකයි. මෙන්න මේවා. පුතේ මේ විදියට බැරල් වල දාලා තමයි අපි න්‍යෂ්ටික අපද්‍රව්‍ය මේ පොළවට දාන්නේ. පුතේ මේවා අපි මුදා හරින්නේ කෙලින්ම සාගර පත්ලට. සාගර පත්ලට තමයි මේවා මුදා හරින්නේ. ඇයි අපි සාගර පත්ලට දැම්මාම මේක මේවායේ විකිරණශීලීතාවය වසර 1000 ගාණක් වුණත් තියෙන්න පුළුවන්. නමුත් ගැඹුරු සාගර පත්ල තුල කිසිදු ජීවියෙක් ජීවත් නොවන නිසා ඒවායින් අපට ලැබෙන හානිය අවමයයි කියා අපි විශ්වාස කරනවා. නමුත් මට මේක 100% සත්‍යයි කියලා ඔබට පැහැදිලි කරන්න බෑ. මොකද හේතුව මේවා සමහර විටක ධනවාදී රටවල් වලින් අපට පොවන දැනුම වෙන්න පුළුවන් නේද? ඔවුන් කරන වැරද්ද වහගන්න, ඔවුන්ගේ විලි වහගන්න කරන උපක්‍රමයක් වෙන්න ඇති. මේවා එච්චර මුහුදයට දැම්මාම විකිරණශීලී වෙන්නේ නැහැ කියලා අපට පෙන්නන එක. ඔන්න එනම් පුතේ එන්න ටියුට් එකේ පිටු අංක 6ට. ටියුට් එකේ පිටු අංක 6 න්‍යෂ්ටික අපද්‍රව්‍ය යනු මොනවාද? ලියාගනිමු ටක් ගාලා මේක. න්‍යෂ්ටික ඉන්ධන සකසන ස්ථාන. න්‍යෂ්ටික ඉන්ධන සකසන ස්ථාන. न्यष्टिक प्रतिक्रियक न्यष्टिक अवि
න්‍යෂ්ටික අවි කර්මාන්ත ශාලා යනාදියෙන් ඉවතලන විකිරණශීලී හා අධිදූලක සහිත ද්‍රව්‍ය न्यष्टिक अपद्रव्य वे न्यष्टिक अपद्रव्य वे හතරවෙනි කොටස අපෙන් අහනවා ප්‍රධාන න්‍යෂ්ටික ඉන්ධන මොනවාද? අපි ලියමු යුරේනියම් වල සංකේතය UR යුරේනියම් සහ ප්ලූටෝනියම් यूरेनियम सह प्लूटोनियम पीटी पस्सेनी कोटस ඊළඟට න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගැඹුරු මුහුදේ තැන්පත් කරයි. එයට හේතුව අපි ලියමු න්‍යෂ්ටික අපද්‍රව්‍යවල විකිරණශීලීතාවය වසර දහස් ගණනක් වුවද පැවතිය හැකි නිසා හරි. උදේ අපි ළඟට යනවා. අපේ ආයෙත් ගත්තොතින් අපේ පාඩමේ අපි යන පාර දිහාවට මෙන්න අපි යන පාර. ඔයාලට මතක ඇති මෙන්න මේක තමයි අපි මුලදිම දාගන්නපු සටහන. පරිසර දූෂණයට බලපාන ප්‍රධාන සාධක. උදේ ප්‍රධාන සාධක 5ක් ගැන කතා කළා. ඕකෙන් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම. කාර්මික අපද්‍රව්‍ය පරිසරයට එකතු වී. උතේ මෙන්න තුන්වෙනි ගෘහස්ත රසායනික ද්‍රව්‍ය. උතේ මේ ගෘහස්ත රසායනික ද්‍රව්‍ය කිව්වම මේ ගෘහස්ත රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. අපි භාවිතා කරනවා. ඔන්න බලන්නකෝ ගෘහස්තව අපි භාවිතා කරන දේවල් එකක් තමයි ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය. ඒ වගේම ශෝධනකාර යම් ද්‍රව්‍ය සෝදන් භාවිතා කරන රසායනික සංයෝග ඖෂධ තීන්ත රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපන නේද? එතකොට
පුතේ ඔන්න අපිට පේනවා අපි ගෙදරදී බහුලව භාවිතා කරනවා විවිධ වූ රසායන ද්‍රව්‍ය. හරිද? පුතේ එක යටක ලියා ගන්නකො මේ ටික. ඒ අදාළ තැන පිටු අංක 6 යටම තියෙන ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය, ශෝධනකාරක, ඖෂධ, තීන්ත, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ආලේපන. පුතේ රූපලාවන්‍ය ද්‍රව්‍යයි ආලේපනයි අතර වෙනස. ආලේපනයක් කියලා කියන්නේ අපේ හැම කියන්නේ සාමාන්‍යයෙන් අපේ මොකද්ද බියුටි කල්චර් එක එහෙමත් නැත්නම් අපේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ලාවන්‍ය ආලේපන නෙමෙයි නේද? ඔය ෆේෂල් වලට භාවිතා කරන ආලේපන, ඒ වගේම ඔය අපි ඔය මූණේ තියෙන වලවල් වහන්න නේ දානවනේ කොන්ක්‍රීට් වගේ ආලේපන. එතකොට ඒවා නෙමෙයි. මේ කියන්නේ සමහර විටක අපි පුතේ නිකන් තැල්මකදී අර ඉනැක් ජෙල් අනේ වගේ ඉන්ටර්ජිනෝ ඒ වගේ අපි භාවිතා කරන්නේ අපේ යම් රසායනික සංයෝග ආලේප කරනවනේ අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. අන්න ඒවා තමයි මෙතනදී ආලේපන කියලා අපි කියන්නේ. ඉතින් පුතේ මෙන්න මේ ද්‍රව්‍ය අතුරින් අපි ඉස්සෙල්ලම යනවා ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය ගැන කතා කරමු. පුතේ ඔය එකම ඔයාට මතකයි ඔය 8 පන්තියේ ඉන්නකොට ආහාරයක ඊ අංකයක් ගැන කතා කරා නේද? ඊ අංකයක් ගැන කතා කළා. එතකොට පුතේ මොකටද මේ ආහාර වලට යම් රසායන ද්‍රව්‍ය එකතු කරන්නේ? ආහාර වලට යම් රසායන ද්‍රව්‍ය එකතු කරන්නේ අරමුණු කිහිපයකට. මොනවාද අරමුණු? එකක් තමයි ආහාරයේ රසය, සුවඳ, ඒ වගේම පෙනුම, ඒ වගේම ඒක එයාගේ පෝෂණය ඉරණන්වන්නට අපි ආහාරයකට විවිධ රසායන ද්‍රව්‍ය දානවා. එතකොට පුතේ මෙන්න මේ දාන රසායන ද්‍රව්‍ය අපට ඕන දේවල් වලට right වර්ණ ගන්නවන්න very good. පුතේ මෙන්න අපට ඕන දේවල් දාන්න හැකියාවක් නැහැ. මොකද මෙන්න මේ දාන රසායන ද්‍රව්‍ය වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ අපට තියෙන වැදගත්කම අනුව ඒකට ලබා දෙනවා ඊ අංකයක්. ඔන්න බලන්න ඊ අංකය කියන්නේ මොකක්ද කියලා. පරීක්ෂණාත්මකව ආරක්ෂිතයයි තහවුරු කළ භාවිතය සඳහා අනුමැතිය සහිත අන්නපති. පරීක්ෂණාත්මකව ආරක්ෂිතයයි තහවුරු කළ භාවිතය සඳහා අනුමැතිය සහිත ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය වශයෙන් යොදා ගන්නා සංකේත ක්‍රමය අපි කියනවා පුතේ ඊ අංකය කියලා. ඊ අංකය කියලා අපි ලියමු පුතේ ටික. අපි ලියමු 7 වෙනි ප්‍රශ්නේ උඩටම 7 වෙනි පිටුවේ උඩටම ආහාරවලට විවිධ ද්‍රව්‍ය එකතු කරන්නේ ඇයි? අපි ඒකට උත්තරේ දෙමු. ආහාර පිසීමේදී රසය, සුවඳ, පෙනුම, ආහාර පිසීමේදී රසය, සුවඳ, පෙනුම වැඩි දියුණු කිරීමට කමා පෝෂණය ඉහළ නැංවීමට කමා කල් තබා ගැනීමට
කල් තබා ගැනීමට හරි අර පුතේ අපෙන් අහනවා ඊළඟට ආහාරයේ ඊ අංකය කියන්නේ මොකක්ද කියලා ඔන්න ඊ අංකය කියන්නේ අපි කියමු මොකක්ද පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි තහවුරු කළ භාවිතය සඳහා අනුමැතිය සහිත භාවිතය සඳහා අනුමැතිය සහිත ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය ඊ අංකයයි ඉතින් පුතේ අපි දකිනවා මේ ආහාරවලට යොදන රසායනික ද්‍රව්‍ය නිසා වර්තමානයේ බොහෝ ලෙඩ රෝග අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඇදුම, වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ආසාත්මිකතා, පෝෂණය හා සම්බන්ධ රෝග, ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග, ළමුන්ගේ අධික්‍රියාකාරී නේද? ඒ කියන්නේ සමහර අපේ දරුවෝ ඉන්නවා හරි ඉවසන්නේ හරි ආවේගශීලී නේද? නිකන් හිතන්නක බලන්න පන්තියේ ඉන්නවා මේ වගේ යාළුවෝ කියලා. හරිද? අධික්‍රියාකාරීත්වය මෙන්න මේ වගේ රෝග ඇති වෙන්නට පුළුවන්ලු අපි භාවිතා කරන අපේ ආහාරවල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා. ඉතින් පුතේ අපි එතනින් පස්සේ එනවා ශෝධනකාරකවලට. ඉතින් මේ ශෝධනකාරක ගත්තාම ඔන්න අපි අපේ ගෙදරදී අපේ නිවසේ භාවිතා කරන ශෝධනකාරක එකක් තමයි හැම හිසකෙස් පිරිසිදු කරන්න භාවිතා කරන සබන් හෝ ෂැම්පු. ඒ වගේම රෙදි හොදන්න භාවිතා කරන සබන් හෝ ශාලක මේ ඩිටර්ජන්ට් පවුඩර්. උදාහරණයක් වගේ සර්ෆ් එක්සෙල් රින්සෝ අන්න ඒ වගේ නේද? පුතේ අනිත් එක තමයි ගෙබිම හා බිත්ති පිරිසිදු කිරීමට භාවිතා කරන ශෝධනකාරකයි. සමහර වෙලාවට ලයිසෝල් වගේ නේද මේවා වෙලඳනාම. නමුත් අපි මේවයින් තමයි දන්නේ. ඒ නිසා ඒ දැන ගැනීම සඳහා තමයි මම කියන්නේ. පුතේ මෙන්න මේ වගේ ශෝධනකාරක අපි ගෙදර දොරේ භාවිතා කරනවා. අපි ලියමු පුතේ ඔන්න හතරවෙනි කොටසට. 7 වෙනි පිටුවේ 4 වෙනි කොටසට අපිට දෙනවා ඔන්න ඔය ටික. පුතේ පුළුවන් නම් මම මේ හැම එකකම
දෙවනි පෙළ ලියපු එක වෙන පාටකින් ලියා ගන්න. හැම එකකම දෙවනි පෙළ ලියපු එක වෙන පාටකින් ලියා ගන්න. හරි ගන්න මැසේජ් එකක් දාන්න පුතේ. සමහාහිස කෙස් පිරිසිදු කිරීමට සබන් හෝ ශම්පු වර්ග ප්‍රතිසේදීමට සබන් හෝ ශාලක ගෙබිම හා බිත්ති පිරිසිදු කිරීමට ඔව් පුතේ right okay thank you හරි පුතේ ඔන්න ඔය අතර අපි චුට්ටක් එනවා වැදගත් කොටසකට ඒ තමයි මොකද දන්නවද මේ සබන් සබන් කෑල්ල පුතේ මේ සබන් හදන්න භාවිතා කරන මූලික අමුද්‍රව්‍ය වෙන්නේ ශාක තෙල් හරි සත්ව මේද ශාක තෙල් හරි සත්ව මේද සමගින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා ශාක තෙල් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සත්ව තෙල් එක්ක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ දෙන්නෙක් ප්‍රතික්‍රියා කරලා තමයි අපට සබන් හදන්නේ. එහෙනම් පුතේ මෙන්න මේ තමයි සබන් වල මූලික අමුද්‍රව්‍ය කවුද? ශාක තෙල් හෝ සත්ව මේද. මේ දෙන්නගෙන් එක්කෙනෙක්. ශාක තෙල් හරි සත්ව මේද. මේ ස්වභාවික දේවල්. පුතේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක්. එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙමත් නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ උඹතේ අපි ශාක තෙල් හෝ සත්ව මේද ශාක තෙල් හෝ සත්ව මේද සමග මෙතන සහ තියෙන්නේ මම සමග දැම්මා සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමෙන් හරි පුතේ ඔන්න මේ සබන් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නේද ඔන්න සමහර වෙලාවට මූදේ නාන්න ගිහිල්ලා තියෙනවා නම් බීච් එකේ නාන්න ගිහිල්ලා තියෙනවා නම් ඔයාට සමහර වෙලාවට අපි ඔයි අපිත් එක්ක ඔයි සමහර වෙලාවට ඔයි කැම්පස් වල එහෙම ඉන්න ළමයි යාළුවෝ අපිත් එක්ක දැන් නුවර පළාත් වල ළමයි එනවනේ අපිත් එක්ක සමහර විට අපේ බැච් වල ඉන්නවනේ නුවර පැත්තේ ඔන්න ඔයි පැතිවල ළමයි අපි සමහර වෙලාවට එලට කියනවා නාන්න යනවා නම් මුහුදේ ඔන්න සබන් කෑල්ලකුත් තරම් වරෙන් සබන් කෑල්ලකුත් තරම් පුතේ නමුත් අපි අරන් යන්නේ නේ අපි දන්නවා පුතේ සබන් දිය වෙන්නේ නෑ කටින ජලය මොනවාද කටින ජලය කියන්නේ කටින ජලය කියන්නේ ලවණ සහිත මුහුදු ජලය
මුහුදු ජලයේ තියෙන ලවණ නිසා මුහුදු ජලයේ තියෙන සෝඩියම් ලවණ, ක්ලෝරයිඩ් ලවණ, පොටෑසියම් ලවණ වගේ ලවණ නිසා අන්න ඒ සබන් දිය වෙන්නේ නේ, පෙන නගින්නේ නේ. මේක ප්‍රශ්නයක්. කටින ජලයේ සබන් පෙන නොනගින නිසා ඔන්න නිර්මාණය කරනවා අපේ විද්‍යාඥයෝ. එහෙම නොවෙන්නට පෙන නගින කටින ජලය තුල පෙන නගින යම් කිසි රසායනික සංයෝගයක් එයාට අපි කියනවා පුතේ කෘත්‍රිම ශාලකයක්. එහෙනම් පුතේ කෘත්‍රිම ශාලක නිපදවන්නට හේතු සාධක උනේ මොකක්ද? කටින ජලයේදී සබන් වල පෙන හට ගැනීම ඉතා අඩු නිසාය. එහෙනම් පුතේ උත්තරේ ලියමු. කෘත්‍රිම ශාලක නිපදවා ඇත්තේ ඇයි? කටින ජලයේදී වරහන් ඇතුලේ මුහුදු ජලය, කටින ජලයේදී වරහන් ඇතුලේ මුහුදු ජලය වරහන් වහලා සබන් වල පෙන හට ගැනීම ඉතා අඩු නිසා සබන් වල පෙන හට ගැනීම කටින ජලයේදී වරහන් ඇතුලේ මුහුදු ජලයේදී සබන් වල පෙන හට ගැනීම ඉතා අඩු නිසා පුතේ ඔන්න අපෙන් තව ප්‍රශ්නයක් අහනවා ඊළඟ පිටුවේ. සබන් සහ ශාලක අතර වෙනස. ශාලක කියන එක්කෙනාගේ නම තමයි ඩිටර්ජන්ට්. ඔය රින්සෝන්නේ වගේ ඒවා. පුතේ ඩිටර්ජන්ට්. පුතේ සබන් වලයි ශාලක වලයි තියෙන සුවිශේෂී ගුණාංගය තමයි සබන් ජලය තුලදී ජලයට එක්ුණාම ඒවා ජෛව රසායනික ක්‍රියාවලි මගින් මොකද වෙන්නේ? ස්වභාවිකව ජීර්ණයට ලක් වෙනවා. සබන් ජලයට එකතු වුණාම ඒ ජලයයි සබන් වලයි අතර සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් සබන් ස්වයං ජීර්ණයට ලක් වෙනවා. ඒ කියන්නේ බේම දිරවල යනවා. නමුත් ශාලක එහෙම නැහැ. ශාලක ඒ විදියට ස්වයංව ජෛව රසායනික ජීර්ණයට ලක් වෙනවා හරි අඩුයි. ඒ නිසා දිගු කාලයක් අපේ පරිසරය තුල අපේ ජලාශ තුල නොනැසී පවතිනවා මේ ශාලකයවත් ඩිටර්ජන්ට්. අපි ලියමු 7 වෙනි කොටසට සබන් ජලයට එකතු වීමෙන් ජෛව රසායනික ක්‍රියාවලි මගින් ස්වභාවිකව ජීර්ණයට ලක්වන නමුත්
තීරණයට ලක්වන නම් ශාලක එසේ නොවේ. ශාලක එසේ නොවේ. හැබැයි පුතේ මං කිව්වට දැන් සබන් පසට sorry ඔය ජලයට එකතු වීමෙන් සංජීර්ණයට ලක් වෙනවා ශාලක එහෙම නැහැ කියලා. පුතේ මේ දෙගොල්ලම ගත්තාම මේ දෙගොල්ලම අපේ ජලයට එකතු වුණාට පස්සේ මේ ජලයේ තියෙන ඔය ජෛව විවිධත්වය ජලය තුල ජීවීන්ගේ ජෛව විවිධත්වය නැති වෙනවා. ඒ වගේම කොරල් පර වගේ ඒවා විනාශ වෙනවා. එහෙනම් පුතේ ඔන්න ඔයාලට දැන් පැහැදිලි ඇති අපි ඇයි සබන් නොගාන ආන්නේ මූදේ ගියාම නේද? ඒක වාසියක්. ඒක වාසියක්. මොකක්ද? අපි සබන් ගෑවනම් මූදේ ගිහිල්ලා මොකද වෙන්නේ? කොරල් පර ඔය තියෙන ප්‍රමාණයවත් තියෙන්නේ නැහැ. ඇයි? සබන් නිසා කොරල් පර වලට සිදුවන හානිය වැඩි. හානිය වැඩි. පුතේ තරුවක් දාලා ලියන්න එතනටම තරුවක් දාලා ලියන්න මෙම දෙවර්ගයම ජලයට එකතු වීමෙන් මෙම දෙවර්ගයම ජලයට එකතු වීමෙන් ජලජ ජීවීන් කමා කොරල් පර ජලජ ජීවීන් කමා කොරල් පර විනාශ වේ. කොරල් පර විනාශ වේ. අන්න ඊළඟට පුතේ අපෙන් අහනවා පුතේ ඔන්න ඔයාලට පේනවා නේද අලුත් වචන මේවා. මම ඒකයි කිව්වේ මේ පාඩමේ අලුත් වචන තියෙනවා. ඒ අලුත් වචන ඔබට විභාගෙදී පහත පද පැහැදිලි කරන්න කියලා පොඩි තේමාවන් ඔස්සේ ඔයාට ලැබිච්ච වාරණන්තයි. ඔන්න තව එකක් ශාලක පෙන කැටි ඩිටර්ජන්ට් සොන්ස් මොනවද මේ ශාලක පෙන කැටි කියලා කියන්නේ? පුතේ ශාලක පෙන කැටි කියන්නේ ජලජ පරිසරවලට අධිකව එකතු වෙනවා ශාලක. ජලජ පරිසරවලට අධිකව ශාලක එකතු වෙනවා. අන්න ඒ අධිකව ශාලක එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස ජලාශ මතු පිට මේ වගේ සුදු පාට පෙන කැටි දක්නට ලැබෙනවා. ඒවට තමයි අපි කියන්නේ ශාලක පෙන කැටි කියලා. ශාලක පෙන කැටි ලියමු අපි. කෘත්‍රිම ශාලක අධික ලෙස භාවිතා කිරීමෙන් කෘත්‍රිම ශාලක අධික ලෙස භාවිතා කිරීමෙන් අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජලජ පරිසර පද්ධති මත ඇතිවන ජලජ පරිසර පද්ධති මත ඇතිවන පාට වෙනස් කරමු ශාලක පෙන කැටි ඇතිවේ. ඔයත් සමහරවිට දැකලා තියෙන එක නේද? ඒ කියන්නේ සමහර විට අපි රෙදි සෝදලා නේ
රෙදි සෝදලා අපේ වතුර ටික බෑලා යන්න හරියෝතින් අපිට පේනවා මොනවද? ඒ සබන් වල අපි දාපු පෙන ටික. රින්සෝල් අපි දාපු පෙන ටික ඔබ වොෂින් මැෂින් එකේ රෙදි ටික දාලා බලාගෙන හිටියොතින් අර බටේ දිගේ යන වතුර ටික මොන වගේද කියලා නේද? ඔයා දැකලා ඇති වතුර මතු පිට සුදු පාට පෙන තට්ටුවක් ගමන් කරන. අන්න ඒ තමයි පුතේ ශාලක පෙන කැටි. හැබැයි මේවා ටික දුරක් යනකොට නම් නැති වෙලා යනවා. එතකොට පුතේ එක දිගටම සමහර කර්මාන්ත ශාලා තියෙනවා විශේෂයෙන් පුතේ ගාමන්ට්ස් සමහර ගාමන්ට්ස් තියෙනවා. එයාලා වෙත ගේන රෙදි එයාලා පළමුව වොෂින් මැෂින් වල දාලා හොඳට හොදනවා. ආන්ගේ සේදීමේ ප්‍රතිඵලය අර ශාලක පෙන කැටි ඇතිවීම ජලාශ මත පිට. ඉතින් පුතේ ඔන්න අපි එනවා අපේ නිවසේ අපි භාවිතා කරන තවත් ගෘහස්ත රසායනික ද්‍රව්‍යයක් ගැන කතා කරන්න. ඒ තමයි පුතේ මෙඩිසින්ස් ඖෂධ. ඉතින් පුතේ මෙන්න එදිනෙදා ජීවිතේ භාවිතා කරන ප්‍රමුඛ පෙළේ ඖෂධයක්. මේ ඖෂධ වර්ග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිපූතික නේද? අනිත් එක පූතිනාශක නේ? අනිත් එක පූතිනාශක කියනවා ප්‍රතිනාශක කියනවා. ප්‍රතිපූතික ප්‍රතිනාශක එහෙම කියමු. පුතේ මේ ප්‍රතිපූතික තමයි මේ ඩෙටෝල්. අරුතේ වාට මතකයි අපි අපේ තුවාලයකට බෙහෙත් දාන්නට පෙර ඩෙටෝල් දානවා. සර්ජිකල් දානවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවා. මෙන්න මේවා ප්‍රතිපූතික ඇන්ටිසෙප්ටික්ස්. මොකද්ද පුතේ ප්‍රතිපූතිකයක් කියන්නේ? ප්‍රතිපූතිකයක් කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් විනාශ කරන. එමත් නැත්නම් ශුද්‍ර ජීවීන් වර්ධනය නවත්තන ජීවී පටක මත අන්න හයිලයිට් වෙන්න ඕනේ. ජීවී පටක මත ආලේපනය කරන රසායනික සංයෝග අපි කියනවා ප්‍රතිපූතික. ඉතින් පුතේ මේවා භාවිතා කරනකොට අපි වැදගත් වෙන්න ඕනේ මොකක්ද? හරියට ડોක්ටර් කියනවා පුතේ මේකේ නිවැරදි මාත්‍රාව. ඒ වගේම අනික තමයි નિયમિત කාලය. කියන්නේ ගොඩාක් වෙලා මේ කතුල්ලතුල්ල ඉන්නේ නේ. ගොඩක් වෙලා මෙයා අපි තියාගෙන ඉන්නේ නේ. ඒ වගේම මෙයාගෙත් තියෙනවා කල්කුත් වීමේ දිනයක් වගේ. එහෙනම් ඔය සියල්ල කෙරෙහි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මට කියන්න පුතේ මොකක්ද ප්‍රතිපූතිකයක් කියලා කියන්නේ? ප්‍රතිපූතිකයක් කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළක්වාලන ජීවී පටක මත ආලේප කරන රසායනික සංයෝග කරුණු තුනක් තියෙනවා. එකක් ශුද්‍ර ජීවීන් විනාශ කරන. දෙක ශුද්‍ර ජීවීන් වර්ධනය වළක්වනවා. තුන පුතේ ජීවී පටක මත ආලේපනය කරනවා. ඒවා ප්‍රතිපූතික භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද පුතේ? අපි નિયમિત මාත්‍රාව පිළිපදින්න. નિયમિત කාලය පිළිපදින්න ඕනේ. වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. අපි ලියමු. ප්‍රතිපූතික යටතේ ශුද්‍ර ජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේපනය කරන
ආලේපනය කරන රසායනික සංයෝග වේ. රසායනික සංයෝග වේ. තරුවක් දාලා අපි ලියමු. තරුවක් දාලා ලියමු. මේවා භාවිතා කිරීමේදී ලියාගන්න බැරි වුණාද? රයිට්. ආයි මං ටිකක් කියනවා පුතේ. ගොඩක් කියන අනිත් අය ශුද්‍ර ජීවීන් විනාශ කරන හෝ ශුද්‍ර ජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේප කරන ජීවී පටක මත ආලේප කරන රසායන ද්‍රව්‍ය වේ. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මේවා භාවිතයේදී මේවා භාවිතයේදී පාට වෙනස් කරමු. පාට වෙනස් කරමු. નિયમિત මාත්‍රාව හා નિયમિત කාලයට ගැනීම નિયમિત කාලයට ගැනීම નિયમિત කාලයට ගැනීම වැදගත් වේ. වැදගත් වේ. හරි. පුතේ එතකොට ඔන්න අපි මේකෙදි කතා කරන අනිත් එක තමයි පූතිනාශක නේද? ඕකේ ප්‍රතිනාශක කියලා වගේ වයිදලා තිනවා මම ඒකයි ආයි බැලුවේ. පූතිනාශක පුතේ. පූතිනාශක disinfectants. පුතේ දැන් මම කියවනේ ප්‍රතිපූතික යොදන්නේ ජීවී පටක මත කියලා නේද? ප්‍රතිපූතක යොදන්නේ ජීවී පටක මත කියලා. අන්න ඒ නිසා තමයි අපි નિયમિત මාත්‍රාව පිළිපදින්න ඕන. මොකද අපි අධිකව මේක මාත්‍රාව වැඩි කරලා එදෝති විශේෂයෙන් පුතේ අපි දන්නවා ඩෙටෝල් වලට වඩා ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ ඒවා එහෙම නැත්නම් අපි කතා කරන මේ මොකද්ද තව අපි තුවාල වලට බෙහෙත් දාන මේ ඒවා තියෙන නේද? ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඒ වගේම මේ මොනවාද තව මේ ඉන්නේ නේ මම වචන ඔව් සැවලෝන් වලට වඩා අපි ඔව් සර්ජිකල් ස්ප්‍රීට් නේද? සර්ජිකල් ස්ප්‍රීට් වගේ දේවල් අපි නිරන්තරයෙන් හැම වෙලාවෙම භාවිතා කරන්න හොඳ නැහැ නේද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ තම කෙනෙක් බෙහෙත් දානවා පැය දෙකෙන් දෙකට. එහෙම කරන්න හොඳ නැහැ පුතේ. සාමාන්‍යයෙන් බෙහෙත් එක
තුවාලයකට බෙහෙත් දාන්නෙත් අපි දවසක් අර දවසක් 48ක් නේද? එතකොට අපිට මේ බෙහෙත් දැමීමෙන්ම පේනවා සමහර වෙලාවට අපේ තුවාලය නිකන් බීමක් තියෙනවා. එහෙනම් පුතේ සජීවී පටක නිසා මේවා නියමිත මාත්‍රාව පිළිපැදිය යුතුමයි. කවුද? ප්‍රතිපූති. නමුත් පූතිනාශක ගත්තොත් මෙන්න පූතිනාශක ආන්න බඩු නේද? මේවා අපි තුවාල වලට බෙහෙත් දාන්න ගන්නවද? ලයිසෝල්, හාපික් නෑ. එහෙනම් පුතේ මේවා අපි භාවිතා කරන්නේ අජීවී පටක මත. එහෙම නැත්නම් අජීවී පටක නෙමෙයි අජීවී ද්‍රව්‍යයන් මත තමයි මේවා ලේප කරන්නේ. එමගින් අපි මොකද කරන්නේ? සමහරවිට ශුද්ධ ජීවියා සහ මුලින්ම විනාශ කිරීමක් මෙතනදී සිදු වෙනවා. සහ මුලින්ම විනාශ කිරීමක් සිදු වෙනවා. අනිත් එක මොකද්ද? මේකේ මාත්‍රාවක් ඕනේ නෑ. මේකේ මාත්‍රාවක් ඕනේ නෑ. ඔයාට ඒක වැඩි වුණත් එකයි අඩු වුණත් එකයි. නමුත් වැඩි වෙන තරමට ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙන තරමට හොඳයි. ඒ වුණාට මේකේ වැඩි වුණොත් අඩු වුණොත් යයි කියලා මේකේ හානියක් වෙන්නේ නෑ. මොකද ටයිල් එක පිච්චිලා යනවායි නේ. අර ටොයිලට් එකේ කොමඩ් එක පිච්චිලා යනවායි නෑ. එහෙම වෙන්නේ නෑ. මොකක්ද වෙන එකම දේ? ශුද්ධ ජීවි විනාශය යන. ඒ නිසා මෙයාට මාත්‍රා කාලය ගැන සැලකිලිමත් වන්නේ නෑ. මෙයා ඇවිල්ලා පූතිනාශකයක් අජීවී ද්‍රව්‍යයන් මත සිරින ශුද්ධ ජීවීන් විනාශ කිරීමට භාවිතා කරන දෙයක්. අපි ලියමු පූතිනාශක ශුද්ධ ජීවීන් සහ මුලින් විනාශ කරන. ශුද්ධ ජීවීන් සහ මුලින් විනාශ කරන. නමුත් ඒ වචන දෙක නිරතරවම අපෙන් අහලා තියෙනවා පාස් පේපර්ස් වල. ප්‍රතිපූතික පූතිනාශක. හරි. සහ මුලින් විනාශ කරන ජීවී පටක මත ආලේප නොකිරීම සඳහා. ජීවී පටක මත ආලේප නොකිරීම සඳහා වරහන් ඇතුලේ අජීවී වස්තු මත නිපදවන ලද රසායනික ද්‍රව්‍ය වේ. ආයේ කියන්නකෝ නේද කියන්න. ශුද්ධ ජීවීන් සහ මුලින් විනාශ කරන ජීවී පටක මත ආලේප නොකිරීම සඳහා වරහන් ඇතුලේ අජීවී වස්තු මත වරහන් වහලා නිපද වූ රසායනික ද්‍රව්‍ය වේ. නිපද වූ රසායනික ද්‍රව්‍ය වේ. උදාහරණ වැසිකිලි කමා ගෙබිම කමා නානකාමර වැසිකිලි ගෙබිම නානකාමර මුළු තැන්වි පිරිසිදු කිරීම සඳහා ඔන්න බලන්නකෝ ඊළඟ වගන්තිය 11 වෙනි ප්‍රශ්නේ 11 වෙනි කොටස
කියවලා බලන්නකො මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද තියෙන්නේ? ඔව්. අපිට කියනවාමයි පුතේ වැසිකිලි පිරිසිදු කිරීමට පමණ ඉක්මවා විස බීජනාශක නිතර යෙදීම නුසුදුසුය. විද්‍යාත්මකව පහදන්න. ඇයි පුතේ? වැසිකිලි පිරිසිදු කරන්න ඕනවට වඩා දැන් අපි හිතමු වැසිකිලිය පැයෙන් පැය පිරිසිදු කරනවා. නිකන් පැයෙන් පැය පුවත් වගේ. ඒක හොඳයිද නරකයි? මොකද කියන්නේ? වැසිකිලි පිරිසිදු කිරීම නිරන්තරයෙන් පැයෙන් පැය වගේ කරනවා නම් දවසට 4-5 සතාව කරනවා නම් ඒක හොඳයිද නරකයිද? නරකයි. ඇයි පුතේ එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අනේ යෝවනේ පව්වේලා නේද? ඔව් ඔන්න මට දරුවෙක් දානවා වැසිකිලි වලේ ඉන්න ශුද්‍ර ජීවීන් මැරෙනවා කියලා. ඔව්වනේ පව්නේ යාලා. එයාලා මැරුණාම කවුද අර අපි පිට කරන ඒවා දි รา පත් කරන්නේ නේ? අන්න බලන්නකෝ ආත්මාර්ථකාමී මිනිස්සු. මොකද මෙන්න බලන්නකෝ පුතේ අපි දන්නවා අපේ ඕන් টয়ලට් වල දැක්කේ ගඳ ගාවිද දන්නේ බලාගෙන හොඳේ. ඔය තමයි වැසිකිලි වල. ඔය වැසිකිලි වල අදද්දී නිකන් බලාගෙන ඉන්න ඔයි වැසිකිලි වල හාරනකොට මාමලා මොකද්ද කියලා කරන්න කියලා බලාගෙන ඉන්න. ඒ කට්ටිය කවදාකවත් මේ පොළවේ මෙතනට මේ ටිකට කොන්ක්‍රීට් දාන්නේ. මේ ටිකේ කොන්ක්‍රීට් බලලු බස්සනවා. ඒකට හේතුව නැත්තම් යම් කාලෙකදී බිත්ති කඩාගෙන වැටෙනවනේ. බිත්ති කඩාගෙන වැටලා මේ වල පිරෙනවනේ. එහෙම කරන්න නැතුව මේ වලට දානවා කොන්ක්‍රීට් බලලු. නේද? ඔයා දැකලා කිව්වය කොන්ක්‍රීට් අදන තැන්වල තියෙනවනේ මේ වගේ වලලු. ආන්ගේ වලලු මේවට දානවා. හැබැයි පතුල අපි කොයිම වෙලාවකවත් කොන්ක්‍රීට් දාන්නේ නැහැ. හිතන්නකෝ අපි නිකුත් කරන අපද්‍රව්‍ය ටික ගොඩක්ම වැටිලා. ඔය අපද්‍රව්‍ය ටික මේ තියෙන පසේ ඉන්න ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? දි รา පත් කරනවා. දි รา පත් කරනවා. දි รา පත් කරනවා. නිකන් බලන්න මතක් කරන්නකෝ. ඔය මිදුලේ තිබිච්ච ගොම්බෙට්ටක් නේ අපේ භාෂාවේ කියනවා. කවුඩම් ඔන්න පුතේ ගොම්බෙට්ටක් එහෙම තිබුණොත් ඒක ඒ ගානටම තියනවද? නෑ. ඔයාට පේනවා සමහර විට ඒක මාසයක් විතර යනකොට නිකම් පොඩි පොත්තක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි යනවනේ ওই ගොම එකතු කරන් එන්න අපේ වගාවට දාන්න. අන්න අපිට පේන අපේ පරණ ගොම බෙටි වල තියෙන්නේ නිකන් පොඩි උඩ නිකන් කබොල්ල විතරයි. යට කොටස දි รา පත් වෙලා. එහෙනම් මෙන්න මේක වෙන්නේ. පස්සේ ඉන්න ශුද්‍ර ජීවීන් මෘතෝපජීවී මොකද කරන්නේ? මේ මල ද්‍රව්‍ය මත ක්‍රියා කරලා ඒ මල ද්‍රව්‍ය වියෝජනය කරනවා. ඒකේ තියෙන වාසිය මොකක්ද? මේ වල දවසින් දවස පිරිපිරි යන්නේ නැහැ. ඒ මොනවා නම් මල කෙලියයි වෙන්නේ නේද? මාසයක් විතර යනකොට මේ වල පිරීලා නේ ගෙවත් වෙන තැනකින් වලක් හාර ගන්න වෙනවා. අන්තිමට බලද්දී අවුරුදු 75ක් 80ක් විතර යද්දී මුළු ගෙවත්තෙම වටේ වැසිකිලි වලවා. අයියෝ නේද? ඒක නවත්තන්නේ මෙතන පස්සේ ඉන්න වියෝජකය මොකද කරන්නේ? අන්න අර මල පහ ටික වියෝජනය කරනවා. වියෝජනය කරලා ඒක නැත්තටම නැති කරනවා. අපි මොකද කරන්නේ දැන්? අපි අපේ වැසිකිලි වලට එකතු කරනවා අන්න අර කුෂි රසායන කුෂි නෙමෙයි නේද?
අර අපි භාවිතා කරන පූතිනාශක ලයිසෝල් කියාවි ආපිත් කියාවි තව එක ඒවා කියාවි අන්න ඒවා එකතු කරනවා නිරන්තරයෙන් එකතු කරනකොට ඒවායේ තියෙන ක්‍රියාකාරීත්වය මොකක්ද? එයාලාගේ ක්‍රියාව තමයි ශුද්‍ර ජීවීන් විනාශ කරන. අන්න එයාලා මෙතනට වැටිලා මේ පසේ ඉන්න ශුද්‍ර ජීවීන් ටික විනාශ කරනවා. විනාශ කළාම මොකක්ද අවසාන ප්‍රතිඵලය? පුතේ වැසිකිලි වලට වැටෙන මල පහ ටික ජීර්ණය කරන්න අපට පිටරටින් ගේන්න වෙනවම කවුද? වියෝජකය. ඒකනේ ආන්ගේ නිසා ලොකු පාරිසරික ගැටලුවක් මතුවෙනවා. මොකක්ද පාරිසරික ගැටලුව? මල පහ ටික දිරව ගන්න බැරි වෙලා මේ වැසිකිලි වලේ මල පහ ටික එකතු වෙනවා. ඔය ගැන අපි හිතුවේ නෑ නේද? රයිට්. අපි ලියමු පුතේ 8 වෙනි පිටුවේ 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. වැසිකිලි වලට එකතු වන මල පහ ස්වභාවිකව ජීර්ණය සිදු කරන ශුද්‍ර ජීවීන් සිටි. වැසිකිලි පිරිසිදු කිරීමට යොදා ගන්නා පූතිනාශක පමණ ඉක්මවා යොදන විට සිදුවන්නේ ස්වභාවිකව මල පහ ජීර්ණය කරන ශුද්‍ර ජීවීන් මිය යාමය පුතේ ඔන්න එහා පිටුවේ තියෙනවා මෙන්න මේ වගුව. පිටු අංක 191 ඔයාගේ අච්චුපතේ පිටු අංක 191 තියෙනවා මේ වගුවම. පුතේ ඒකේ තීරු තුනයි ඖෂධ පූතිනාශක ප්‍රතිපූති. ඔන්න ඔයකට උදාහරණ ටික ඔයා ලියා ගන්න ඕනේ අච්චුපත පාවිච්චි කරලා. අච්චුපතේ පිටු අංක 191 මේ වගුව තියෙනවා. ඒක පාවිච්චි කරලා ඔයා ඒක ලියා ගන්න ඕනේ. එහෙනම් අපි එනවා පුතේ අපේ නිවසේදී භාවිතා කරන රසායන ද්‍රව්‍ය අතරින් වර්තමානයේ හරි ජනප්‍රිය ද්‍රව්‍යකට ඒ තමයි මොනවාද? රූපලාවන්‍ය ද්‍රව්‍ය, cosmetics.
රූපලාවන්‍ය ද්‍රව්‍ය. අතීතයේ අපේ සුන්දර ගැමිලිය අතීතයේ අපේ සුන්දර ගැමිලිය මොනවාද භාවිතා කර රූපලාවන්‍ය ද්‍රව්‍ය? සුදු හඳුන්, කෝමාරිකා, කොහොඹ නේද? කහ අන්න ඒ වගේ දේවල් තමයි එදා භාවිතා කළේ. හැබැයි අද දවසේ අපේ කාන්තාවෝ මොකද කරන්නේ? ඔව් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා මෙන්න එදා පාවිච්චි කරපු දේවල් සියල්ල ශාකසාර ඖෂධ ස්වභාවික පරිසරයෙන් හොයාගනිපු ඖෂධ. මෙන්න අද අපේ කාන්තාව කොහමද නේද? ලිප්ස්ටික්ද, කියුටෙක්ස්ද, කනේ ගානේවද, කටේ ගානේවද, නළලේ ගානේවද හැම જાතියක්ම මෙතන. හැබැයි මේ සේරම කෘත්‍රිමව නිර්මාණය කාසිනෝජෙනික් පිළිකාකාර නේද? පුතේ මෙන්න මේක තමයි විපර්යාසය අපේ සමාජයට වෙච්ච. හරි අපි ලියමු පුතේ. අපි ලියමු 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නෙට. අතීතයේ අප විසින් භාවිතා කළ රූපලාවන්‍ය ද්‍රව්‍ය මොනවාද? ලියමු එකයට එක. සුදු හඳුන්, කොමාරිකා, කොහොඹ, කහ. දෙවනි කොටස අපෙන් අහනවා වර්තමාන රූපලාවන්‍ය ද්‍රව්‍ය මොනවාද? සුවඳ විලවුන්, ආලේපන, ඉසකෙස් වර්ණ නේද? අර කොණ්ඩේ ඩයි කරන්න මගේ ඩයි කරන්න වෙයි වගේ ඔන්න තියෙනවා කළු කෙස් සුදු කෙස් ගොඩක්. හරි පුතේ එහෙනම් ඔන්න පුතේ අපි යනවා 3 වෙනි කොටසට. වර්තමාන රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා ඇතිවන අහිතකර තත්ත්ව මොනවාද? ගොඩක් තියෙනවා. ඉස්සරහද අපටත් නිකන් ඉස්සරහද අක්කාරය, වමනය, ශ්වසන අපහසුතා. කාන්තාව නම් හිතනවාදී තරහට කියනවා කියලා නේද? නෑ අනේ මේවා තමයි ඇති වෙන ලෙඩ. ඉස්සරහදය, ඔක්කාරය, වමනය, ශ්වසන අපහසුතා, තොල් වියලීම, ඉරිතැලීම නේද? අපේ සමහර දරුවෝ ඔය එක જાතියේ ක්‍රීම් ආලේප කරලා ඔව් ඔන්න අර සතියෙන් සුදු වෙනවයි සති දෙකෙන් සුදු වෙනවයි කියපු කට්ටියේ ආලේපනය කරලා මෙන්න සතියෙන් සුදු වෙනවා වෙනුවට සතියෙන් හැම යනවා. එහෙනම් ඒකයි දාන්න ඕන සතියෙන් සුදු වේ කියන එක නෙමෙයි. සතියෙන් හැමයයි. සතියෙන් හැම යාමට නම් භාවිතා කරන්න ආවල් ආලේපන කියලා තමයි දාන්න. එහෙනම් පුතේ ඔන්න අපි ඔතනින් පස්සේ එනවා gedara පාවිච්චි කරන තවත් රසායනික ද්‍රව්‍යයක් ආලේපන ද්‍රව්‍ය පේන්ට්. පුතේ මොකටද අපි තින්ත ආලේප කරන්නේ අපේ gedara? මේකට අදහස් කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ පෘෂ්ඨයක් ආරක්ෂා කරගන්න නේද? තින්ත ආලේප කළාම දැන් හිතන්නකෝ තෙමෙන එකක් කියලා තෙමෙන තැනක් නම් තෙමෙන බිත්තියක් නම් ඒ බිත්තියට වතුර උරා ගන්න නැති වෙන්න අපි water proof weather shield භාවිතා කරනවා. එහෙනම් පුතේ මොකක්ද? පළමුව ආරක්ෂාව නේද? ඒ වගේම ආවරණ පටලයක් ලෙස සහ පෘෂ්ඨ මතට වර්ණයක් ලබා දීමට තමයි මේ ආලේපන භාවිතා කරන්නේ. ඉතින් පුතේ අපි ලියමු එතනට
पुष्ट आरक्षा करण पुष्ट आरक्षा करण आवरण पटलයක් ලෙස पुष्ट आरक्षा करण आवरण पटलයක් ලෙස ක්‍රියාකරන හා පෘෂ්ඨ මතට අභිමත වර්ණයක් ගෙන දෙන පෘෂ්ඨ මතට අභිමත වර්ණයක් ගෙන දෙන ද්‍රව්‍යයක් ආලේපන ද්‍රව්‍යකි ආලේපන ද්‍රව්‍යකි උතේ මෙන්න මේ ආලේපන ද්‍රව්‍යක ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා එකක් තමයි වර්ණකය අපි ওই වර්ණකය කියන්නේ පාට නම් පාටක් තියෙන්න ඕනේ ඒක මේකට භාවිතා කරන්න එක එක ලෝහවල ඔක්සයිඩ් ක්‍රෝමියම් ඔක්සයිඩ් මැංගනීස් ඔක්සයිඩ් වගේ ඔක්සයිඩ් අනික තමයි බන්ධක ද්‍රව්‍යයක් මොකද බන්ධක ද්‍රව්‍යයක් කියන්නේ බිත්තියට අර වර්ණකය අලව ගන්න එකක් තියෙනවලු බන්ධනය කරන්න නැත්නම් මේ තීන්ත එක බිත්තිය මත තියෙන්නේ හැබැයි ඒක වාෂ්පශීලී නෑ ඒ වගේම මේ තීන්ත ටික එක තැනක ඉඳලා තව තැනකට ගලාගෙන යන්න මොකද සිදුරු වහන්න නම් එතන තියෙනවන වාහකයක් ඒ කියන්නේ පුතේ තියෙන්න ඕනේ එක තැනක ඉඳලා තව තැනකට ප්‍රවාහණය කරන්න තීන්ත ටික දැන් අපි තීන්ත ගෑවාම අපිට පේනවා ඒ තීන්ත සෑම සිදුරක් අස්සකටම රිංගනවා ඇයි පුතේ වාහනයක් තියෙනවා එයා අරගෙන යනවා පුතේ මේ වාහනේ තියෙන විශේෂත්වය මොකක්ද තීන්ත අවශ්‍ය තැනට ගියාට පස්සේ ඒ ටික වාෂ්ප වෙලා යනවා දැන් එයාගේ කාර්ය අවසాన එයා ඕන තැනට තීන්ත ටික ගෙනිච්චා අන්න වාක්‍ය උදාහරණ අපි තීන්ත ලකර් ගන්නකොට තිනර පාවිච්චි කරන්නේ ඇයි තිනර පාවිච්චි කරන්නේ තිනර පාවිච්චි කරේ නැතිනම් ඒ තීන්ත ටික හරිය උකුයි තීන්ත ටික ඒ පෘෂ්ඨය මත ගලාගෙන යන්නේ නැහැ හැබැයි අපි තීන්ත ආලේප කරලා පැය භාගයක් යනකොට තිනර ටික නැහැ වාෂ්ප වෙලා ගියේ එනම් පුතේ ඕනෑම ආලේපන තීන්තක අඩංගු විය යුතු ප්‍රධාන ද්‍රව්‍ය තුනක් තියෙනවා වර්ණකය බන්ධක ද්‍රව්‍ය සහ වාහක පුතේ අපි ලියමු වර්ණකය ලෝහ ඔක්සයිඩ් හා ලෝහ ලවණ වලින් සාදයි ලෝහ ඔක්සයිඩ් හා ලෝහ ලවණ වලින් සාදයි පුතේ ඊට උදේට අපිට කතා කරන වැදගත් තේමාවන් ටිකක් තියෙනවා පරිසර දූෂණයේ වක්‍ර ඍජු ප්‍රතිඵල ගෝලීය උණුසුම ඕසෝන ස්තරය විනාශ වීම ප්‍රභා රසායනික ධූමිකාව ජෛව එක්රැස්වීම සුපෝෂණය වගේ වැදගත් වචන කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න නිසා උදේ 5ට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න මොකද එහෙම නැති වුණොත් අපිට ඔයාටයි බාඩුව වෙන්නේ ලියමු අපි වර්ණකයේ තැනට ලෝහ ඔක්සයිඩ් හා ලෝහ ලවණ වලින් සාදයි ලෝහ ඔක්සයිඩ් හා ලෝහ ලවණ වලින්
සාදයි. එතනටම සියුම් ලෙස සැකසූ ලෝකඩ රන් zinc සියුම් ලෙස සැකසූ ලෝකඩ රන් zinc ඇලුමිනියම් උදාහරණය දැන්නේ වාරණකය පිටු අංක 10ට එන්න පිටු අංක 10 බන්ධක ද්‍රව්‍ය ඒ ඉස්සරහට යන්න වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය බන්ධක ද්‍රව්‍ය වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය ඊළඟට වාහකය ඒ අර්ථ ලියන්න ටර්පන්ටයින් වැනි වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන වේ. වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන වේ. හරි. එහෙනම් පුතේ අපි අදට ඔතනින් නතර කරමු. හෙට නැවතත් අපි හෙට උදේ 5ට අපි හමු වෙමු. හමු වෙලා ඊටු ටික එතන ඉඳලා කතා කරගෙන යමු. සියලු දෙනාට